ආයිබෝවන් කියලා පටන් ගන්නවා විදාත්‍රා YouTube channel එකට. මේ channel එකේ කරන්නේ පූර්ව වෛද්‍ය ශිෂ්‍ය සංගමයේ පුත්තලම මේ වීඩියෝ එකට කලින් වීඩියෝ එක කතා කරා වාෂ්ප සහ ආර්ද්‍රතාවය පිළිබඳ සිද්ධාන්ත. එතකොට මේ වීඩියෝ එකෙන් අපි කතා කරන්නේ වාෂ්ප සහ ආර්ද්‍රතාවය පිළිබඳ තෝරාගත් පසුගිය විභාග බහුවර්ණ ප්‍රශ්න. එතකොට මේ පසුගිය විභාග බහුවර්ණ ප්‍රශ්න තෝරගන්නකොට අපි තෝරගෙන තියෙනවා 2018 2016 2013 සහ 2010 2009 සහ 2008 යන පසුගිය විභාග ප්‍රශ්න පත්‍ර වලට අයිති වාෂ්ප සහ ආර්ද්‍රතාවය පාඩමට අයත් බහුවර්ණ ප්‍රශ්න 2018 බහුවර්ණ ප්‍රශ්න කියවන්න යන්නේ මම දැන් මේකේ තියෙන අලුතින් විවෘත කරන ලද බිස්කට් පැකට්ටුවක ඇති බිස්කට් භාජනය තුල දමන ලද අතර එයට වාතය ඇතුළු වීමට හෝ පිටවීමට නොහැකි වන පරිදි පියනකින් තදින් වසන ලදී. භාජනය තුල ආරම්භක සාපේක්ෂ ආර්ද්‍රතාවය 80ක් බවද සොයා ගන්නා ලදී. දින කිහිපයකට පසුව භාජනය තුල සාපේක්ෂ ආර්ද්‍රතාවය 130 දක්වා අඩු වී ඇති බවද බිස්කට් වල ස්කන්ධය සිම්පල් M ප්‍රමාණයකින් වැඩි වී ඇති බවද සොයා ගන්නා ලදී. භාජනය තුල උෂ්ණත්වය දිගටම නියතව පැවතියේ නම් ආරම්භයේදී භාජනය තුල තිබූ ජල වාෂ්ප වල ස්කන්ධය වූයේ. මේ ස්කන්ධය අහනවා. එතකොට ඔයගලන්ට බහුවර්ණ උත්තර පහක් දීලා තිනවා. අපි බලමු මේකට උත්තරය ගන්න කොහොමද කියලා. එතකොට 2018 බහුවර්ණ ප්‍රශ්නේ අපි කතා කරා මොකද ප්‍රශ්නේ කියලා. දැන් මේකෙන් අපි බලන්නේ 2018 බහුවර්ණ ප්‍රශ්නේ කොහොමද විසඳන්නේ කියලා. එතකොට මේ 2018 බහුවර්ණ ප්‍රශ්නේ තියෙන්නේ බිස්කට් පැකට් එකක් ඇතුලේ තියෙන ජල වාෂ්ප ස්කන්ධය පිළිබඳ ප්‍රශ්නයක්. මේ බිස්කට් පැකට් එකක් ඇතුලේ තියෙන තියාගන්න පුළුවන් උපරිම ජල වාෂ්ප ස්කන්ධය කැපිටල් M කියලා මම ගත්තා. ඒක අපි උපකල්පනය කරලා ස්කන්ධය කැපිටල් M කියලා ගන්නේ. දත්තයක් විදිහට දීලා තියෙනවා ආරම්භයේදී බිස්කට් පැකට් එක තුල තියෙන සාපේක්ෂ ආර්ද්‍රතාවය 80ක් කියලා. එතකොට ආරම්භයේදී බිස්කට් පැකට් එක ඇතුලේ තියෙන ජල වාෂ්ප ස්කන්ධය 80ක් කැපිටල් M කියලා මම ගත්තා. ඊට පස්සේ කාලයක් යනකොට මේ බිස්කට් පැකට් එක ඇතුලේ තියෙන බිස්කට් ජල වාෂ්ප අවශෝෂණය කරලා බිස්කට් වල ස්කන්ධය සිම්පල් M ප්‍රමාණයක් දක්වා වැඩි වෙනවා. එතකොට අවශෝෂණය කරගත්ත ජල වාෂ්ප ස්කන්ධය සිම්පල් M ප්‍රමාණයක් කියලා අපිට හිතා ගන්න පුළුවන්. එතකොට මේ ජල වාෂ්ප අවශෝෂණය කරගත්තට පස්සේ බිස්කට් පැකට්ටුව ඇතුලේ ජල වාෂ්ප සාපේක්ෂ ආර්ද්‍රතාවය 130ක් වෙනවා. එතකොට ඒක 130යි කැපිටල් M කියලා මම මේක ලියාගත්තා. එතකොට සිම්පල් M සහ අපි ගත්ත සාපේක්ෂ ආර්ද්‍රතාවය සහ තියාගන්න පුළුවන් උපරිම වාෂ්ප ස්කන්ධය අතර සම්බන්ධයක් මම දෙවෙනියට අරන් තියෙනවා. එතකොට මේක සුළු කරාම උරාගත්ත වාෂ්ප ජල වාෂ්ප බිස්කට් ඉදින් උරාගත්ත ජල වාෂ්ප ස්කන්ධය සහ තියාගන්න පුළුවන් උපරිම ජල වාෂ්ප ස්කන්ධය අතර සම්බන්ධයක් එනවා. මේකෙන් අපෙන් අහන්නේ සිම්පල් M ආශ්‍රයෙන් බිස්කට් පැකට් එක තුල ආරම්භයේදී තියෙන ජල වාෂ්ප ස්කන්ධය. එතකොට අපිට තියෙන්නේ මේ කැපිටල් M වෙනුවට ආපු කැපිටල් M සමානයි 2m කියලා ආපු කැපිටල් M වෙනුවට ආපු ආදේශය මේ 180 වැඩි කිරීම කැපිටල් M කියන එකට ආදේශ කරන්න. එතකොට අපිට ලියන්න පුළුවන් මේක සුළු කරාම උත්තර එනවා 8m බෙදීම 5 කියලා. එතකොට මේ බහුවර්ණයට උත්තරය වෙන්නේ 8m බෙදීම 5. 2016 පසුගිය විභාග ප්‍රශ්න පත්‍රයේ 44 වෙනි MCQ එක දීලා තියෙන්නේ වාෂ්ප සහ ආර්ද්‍රතාවය පිළිබඳ ප්‍රශ්නයක්. එතකොට මේ ප්‍රශ්නේ මම කියවන්නම්. පරිමාව VA, VB හා VC වන AB හා C සංයුක්ත කාමර තුනක් තුල ඇති වායුගෝලීය පීඩනයේ පවතින වාතයේ නිරපේක්ෂ ආර්ද්‍රතා පිළිවෙලින් SA, SB සහ SC වේ. ඒ කාමරය තුල ඇති වාතයේ තුෂාරාංකය T0 වේ. රූපයේ දැක්වෙන පරිදි දොරවල් විවෘත කර කාමර 3 ඇති වාතය මිශ්‍ර වීමට ඉඩ හැරිය විට කාමර 3 පොදු තුෂාරාංකය T0 පැවතීමට නම් තෘප්ත කරන්න ඕන අවශ්‍යතා මොනවද කියලා මේකට උත්තරයක් විදිහට අපිට දෙන්න තියෙන්නේ. හරි. 2016 ප්‍රශ්නේ තියෙන රූප සටහන් දෙක මම මෙතන බෝඩ් එකේ ඇඳලා තියෙනවා. එතකොට මේ ප්‍රශ්නේ ආරම්භයේදී කාමර 3 දොරවල් වහලා තියෙන්නේ කාමර 3 වෙන වෙනම ඒකලිත කරලා තියෙන්නේ. දෙවෙනි රූපෙදී කාමර 3 දොරවල් ඇරලා තනි පද්ධතියක් කරලා තියෙන්නේ. එතකොට දැන් මෙතනදී අපිට කියනවා ඒ කාමරයේ තියෙන තුෂාරාංකයට සමාන වෙන විදිහට මේ කාමර පද්ධතියේම තුෂාරාංකය ගේන්න ඕන කියලා. එතකොට මෙතන තියෙන වැදගත්ම කරුණ තමයි තුෂාරාංකය රඳාපවතින්නේ නිරපේක්ෂ ආර්ද්‍රතාවය මත පමණක්ම කියන කරුණ තමයි මෙතනින් චෙක් කරලා තියෙන්නේ. එතකොට දැන් ඒ කුටීරය තුල තියෙන ජල වාෂ්ප ඝනත්වය එහෙම නැත්නම් නිරපේක්ෂ ආර්ද්‍රතාවය කියන එක
සමස්ත කාමර පද්ධතිය තුළ තියෙනම ජල වාෂ්ප ඝනත්වයට සමාන වෙන්න ඕන. එතකොට තමයි ඒ කාමරය තුළ තුෂාරාංගය T නෝට් සහ මේ පද්ධතියේම තුෂාරාංගය T නෝට් වෙන්නේ. එතකොට ඒක සඳහා ප්‍රකාශනයක් මම මේ විදිහට ලියලා තිනවා. SA සමාන වෙන්න ඕන ජල වාෂ්ප වල මුළු ස්කන්ධයේ බෙදීම කාමරයේ මුළු පරිමාවට. එතකොට S සහ V ඇසුරෙන් එහෙම නැත්නම් නිරපේක්ෂ ආර්ද්‍රතාව සහ පරිමාව ඇසුරෙන් ජල වාෂ්ප වල මුළු ස්කන්ධය සඳහා ප්‍රකාශනයක් ලියලා තිනවා මේ විදිහට. කාමරවල මුළු පරිමාව සඳහා ප්‍රකාශනයක් ලියලා තිනවා මේ විදිහට. එතකොට මේක සුළු කරාම එනවා සමස්ත කාමර පද්ධතිය තුල තියෙන ජල වාෂ්ප ඝනත්වය. එතකොට එහෙනම් ඒ කාමරය තුල තියෙන තුෂාරාංකය මේ කාමර පද්ධතිය තුල තියෙන තුෂාරාංකයට සමාන වෙන්න නම් මේ විදිහට සමීකරණයක් අපිට ගන්න සිද්ධ වෙනවා. ඒ වුණාට මේ වගේ සමීකරණයක් අපිට බහුවර්ණයේ උත්තර පහතුට දීලා නැහැ. එතකොට එහෙනම් මේ සමීකරණය අපිට තවත් සුළු කරලා බලන්න සිද්ධ වෙනවා. එතකොට අර අපි කලින් ගත්ත සමීකරණය තමයි මේ තියෙන්නේ. දැන් මේ සමීකරණයට අදාළ උත්තරයක් අපේ උත්තර පහ තුලදී නැති හින්දා අපි මේ සමීකරණය තවදුරටත් සුළු කරලා බලමු. එතකොට මේ විදිහට සුළු කිරීමේ පියවර දෙකකට විතර පස්සේ අපිට මේ වගේ සමීකරණයක් ගන්න පුළුවන්. එතකොට මේ වගේ සමීකරණයක් උත්තර පත්‍රයේ පිළිතුරු අතර තියෙනවා. එතකොට සාමාන්‍යයෙන් ෆිසික්ස් පේපර් එක කරනකොට ඕගොල්ලන්ට සුළු කිරීමක් අවසානයේ දක්වා කරන්න සිද්ධ වෙනවා. මේ ප්‍රශ්නේ ඒකට හොඳ උදාහරණයක්. ඊළඟට මම කතා කරන්න යන්නේ 2013 36 වෙනි ප්‍රශ්නේ. මේ ප්‍රශ්නේ තියෙනවා කාමර උෂ්ණත්වය θ නෝට් හිදී V පරිමාවක් සහිත වසන ලද කාමරයක ආරම්භක සාපේක්ෂ ආර්ද්‍රතාවය 100ට x වේ. ඉන්පසු මෙම කාමරයේ උෂ්ණත්වය සහ සාපේක්ෂ ආර්ද්‍රතාවය පිළිවෙලින් θ1 සහ 100ට y දක්වා වායු ප්‍රසාරණයක් මගින් අඩු කරනු ලැබේ. θ නෝට් සහ θ1ට අදාළ තුෂාරාංගවලදී වාතයේ නිරපේක්ෂ ආර්ද්‍රතාවයන් පිළිවෙලින් A නෝට් සහ A1 නම් වායු සමීකරණය මගින් ඉවත් කරන ලද ජල වාෂ්ප වල ස්කන්ධය මොකක්ද කියලා අහනවා. 2013 MCQ එක විසඳන්න අපි දැන් යන්නේ. එතකොට මේ 2013 MCQ එකේ සඳහන් කරලා තියෙන්නේ වායු සමීකරණයක් ගැන. එතකොට මේ වායු සමීකරණයක ක්‍රියාකාරීත්වය චුට්ටක් අපිට දැනගෙන ඉන්න ඕන මේ ප්‍රශ්නේ චුට්ටක් හදන්න. සාමාන්‍යයෙන් වායු සමීකරණයක ක්‍රියාකාරීත්වය තමයි උෂ්ණත්වය අඩු කරන්න නම් ඒ වායු සමීකරණය කරන්නේ කාමරයක තියෙන ජල වාෂ්ප ප්‍රමාණය අඩු කරන එක. එතකොට ජල වාෂ්ප ප්‍රමාණය අඩු කරාම තුෂාරාංකය අඩු වීම සිද්ධ වෙනවා. එතකොට උෂ්ණත්වය අඩු වෙනවා. එතකොට මේ ප්‍රශ්නේදී අපි දැනගන්න ඕන වැදගත් කරුණ තමයි තුෂාරාංකවලදී නිරපේක්ෂ ආර්ද්‍රතාවය ඒ උෂ්ණත්වයේදී සංතෘප්ත වාෂ්ප පීඩනයට සමාන වෙනවා කියන කරුණ. එතකොට මේකේ ආරම්භක උෂ්ණත්වය θ නෝට් කියලා දීලා තියෙන්නේ. ඒ θ නෝට් වල තුෂාරාංකයේ θ නෝට් වුණාම එතනදී නිරපේක්ෂ ආර්ද්‍රතාවය A නෝට් කියලා දීලා තියෙනවා. ඒ කියන්නේ තුෂාරාංකයේ θ නෝට් වුණාම කියන්නේ එතනදී නිරපේක්ෂ ආර්ද්‍රතාවය කියන්නේ θ නෝට් වලම සංතෘප්ත වාෂ්ප පීඩනයට තමයි. ඒ හින්දා ආරම්භක උෂ්ණත්වයේ θ නෝට් වලදී පවතින ජල වාෂ්ප සාන්ද්‍රණය මේ විදිහට අපිට හොයාගන්න පුළුවන්. අවසාන උෂ්ණත්වය θ1 දක්වා වායු සමීකරණය අඩු කරනකොට අපිට හොයන්න ඕන දැන් මේ කාමරයේ තියෙන නිරපේක්ෂ ආර්ද්‍රතාවය. එතකොට අපි ඊට කලින් දැනගන්න ඕන නම් θ1 උෂ්ණත්වයේදී සංතෘප්ත වාෂ්ප පීඩනය කීයද කියලා. එතකොට අපි උඩින් ගාන හදපු විදිහටම තමයි මේ ගානත් හදන්නේ. මෙතනදිත් අපි වැදගත්ම කරුණ තමයි තුෂාරාංකවලදී නිරපේක්ෂ ආර්ද්‍රතාවය ඒ උෂ්ණත්වයේදී සංතෘප්ත වාෂ්ප පීඩනයට සමානයි කියන එක. එතකොට θ1 උෂ්ණත්වයේ තුෂාරාංකයේ පවතිනකොට එතනදී තියෙන නිරපේක්ෂ ආර්ද්‍රතාවය සංතෘප්ත වාෂ්ප පීඩනයට සමාන වෙනවා. එතකොට ඒ හින්දා මේ A1 කියන නිරපේක්ෂ ආර්ද්‍රතාවය 100ට y වලින් වැඩි කරලා θ1 උෂ්ණත්වයේදී කාමරයේ තියෙන ජල වාෂ්ප ස්කන්ධය මේ විදිහට ගන්න පුළුවන්. ඊට පස්සේ අපිට උත්තරය ආන්නේ වායු සමීකරණය මගින් අවශෝෂණය කරගත්. එහෙම නැත්නම් කාමරයෙන් වායු සමීකරණය මගින් උරාගත්ත ජල වාෂ්ප ස්කන්ධය අපිට තියෙන්නේ මේ උත්තර දෙකේ අන්තරය ගන්න. මේක එතකොට උත්තරයක් විදිහට උත්තර පහේ දීලා තියෙනවා. හරි, ඊළඟට අපි කතා කරන්න යන්නේ 2010 44 වෙනි ප්‍රශ්නය ගැන. මේ ප්‍රශ්නේ තියෙනවා මෙහෙම පරිමාව 0.1 ඝන මීටර සහ
0.3 ඝන මීටර හිස් පෙට්ටි දෙකක් කාමර උෂ්ණත්වය සෙල්සියස් 30 ඇති වාතයෙන් පුරවා මුද්‍රා තබා ශීතකරණයක තැන්පත් කරනු ලැබේ. මුද්‍රා තැවීමට මොහොතකට පෙර 0.3 ඝන මීටර පෙට්ටියට තෙතමනය අවශෝෂණය කරගනු ලබන සිලිකා ජෙල් පැකට් එකක් ඇතුළු කරනු ලැබේ. උෂ්ණත්වය සෙල්සියස් 15 දී කුඩා පෙට්ටිය තුළ ඇති වාතයේ සාපේක්ෂ ආර්ද්‍රතාවය 100%ක් වූ බවත් සෙල්සියස් 5 දී විශාල පෙට්ටිය තුළ වාතයේ සාපේක්ෂ ආර්ද්‍රතාවය 100%ක් වූ බවත් පසුව සොයා ගන්නා ලදී. සෙල්සියස් 5 සහ සෙල්සියස් 15 වල තුෂාරාංකවලදී වාතයේ නිරපේක්ෂ ආර්ද්‍රතා පිළිවෙලින් 6.8 ඝන මීටරයට ග්‍රෑම් සහ 12.7 ඝන මීටරයට ග්‍රෑම් නම් ජෙල් මගින් අවශෝෂණය කර ගන්නා ලද ජල වාෂ්ප ප්‍රමාණය වන්නේ. මේ ප්‍රශ්නේදී විස්තර කරලා තියෙනවා ඝන මීටර 0.1 සහ ඝන මීටර 0.3ක් වෙච්ච හිස් වාචන දෙකක් ගැන. එතකොට මේ වාචන දෙකට වාතයේ පුරවත්ටි එකම ඝනත්වයක් තියෙන සහ එකම ප්‍රභවයකින් තමයි මේ වාතය මේකට පුරවන්නේ. එතකොට දැන් පරිමාව විශාල වාජනයේට ඇතුළේ තියෙන ජල වාෂ්ප අවශෝෂණය කරන්න පුළුවන් යම් රසායනික ද්‍රව්‍යයක් දානවා. මේ ඊට පස්සේ මේ වාජන දෙක සීත කරනකොට මේ වාජන දෙක වෙන වෙනම තමා තුෂාරාංක වලට එළවෙන්නේ. 0.1 ඝන මීටර වාජනය සෙල්සියස් 15 දී තුෂාරාංකයට එළවෙනවා. 0.3 ඝන මීටර වෙච්ච වාජනය සෙල්සියස් 5 දී තුෂාරාංකයට එළවෙනවා. එතකොට අපිට හිතන්න වෙනවා 0.3 ඝන මීටර විශාල වාජනය සෙල්සියස් 5 දී තුෂාරාංකයට එළවෙන්නේ. එහෙම නැත්නම් සාපේක්ෂ ආර්ද්‍රතාවය 100%ක් වෙන්නේ මේ 0.3 ඝන මීටර වාජනය තුල තියෙන ජල වාෂ්ප යම්කිසි ප්‍රමාණයක් මේ රසායනික ද්‍රව්‍ය මගින් අවශෝෂණය කරපු හින්දා කියලා. ඒත් ඇත්තටම අපි උපකල්පනය කරොත් මේ 0.3 ඝන මීටර වෙච්ච වාජනයේට ඒ රසායනික ද්‍රව්‍ය දැම්මේ නැත්තම් කියලා මේ 0.1 ඝන මීටර සහ 0.3 ඝන මීටර වාජන දෙකම සෙල්සියස් 15 දී තමයි තුෂාරාංකයට එළවෙන්නේ. ඒකට හේතුව තමයි මේ වාජන දෙකේම තියෙන ආරම්භක ජල වාෂ්ප සාන්ද්‍රණය එක සමාන වීම. එතකොට මම උපකල්පනය කරනවා ඉස්සල්ලාම මේ පෙට්ටිය තුලට ජල වාෂ්ප අවශෝෂණය කරගන්න රසායනික ද්‍රව්‍ය දාලා නැතුව මේක සිසිල් කරනවා. එතකොට අපි දන්නවා මම කිව්වා සෙල්සියස් 15 දී මේක තුෂාරාංකයට එළවෙනවා කියලා. එතකොට එහෙනම් මේක තුල තියෙන ජල වාෂ්ප ස්කන්ධය කොච්චරද කියලා අපිට හොයාගන්න පුළුවන්. සෙල්සියස් 15 දී ජල වාෂ්ප වල ඝනත්වය වාජනීය පරිමාණයෙන් වැඩි කරාම 3.81 ග්‍රෑම් කියලා එනවා. ඊට පස්සේ අපි හොයාගන්න ඕන දැන් මේ විශාල වාජනය සෙල්සියස් 5 දී තුෂාරාංකයට එළවෙන හින්දා ජලය අවශෝෂණය කරන රසායනික ද්‍රව්‍ය දාලා තියෙනකොට සෙල්සියස් 5 දී තුෂාරාංකයට එළවෙන හින්දා සෙල්සියස් 5 දී කොච්චරක් ජල වාෂ්ප ස්කන්ධයක් මෙයාගේ ඇතුලේ තියෙනවද කියලා. එතකොට ඒක හොයන්න 6.8 ඝන මීටර ග්‍රෑම් මෙයාගේ පරිමාණයෙන් වැඩි කරනවා. එතකොට ඒකට උත්තරේ එනවා 2.04 ග්‍රෑම්. එතකොට ජෙල් මගින් අවශෝෂණය කරගත්ත ජල වාෂ්ප ස්කන්ධය මේ ස්කන්ධ දෙකේ අතර අන්තරය එන්නේ. ඊළඟට අපි කතා කරන්න යන්නේ 2008 35 වෙනි ප්‍රශ්නය. මේ ප්‍රශ්නේ තියෙනවා මෙහෙම රූපයේ දක්වා ඇති පරිදි වසයිති කාමරයක උෂ්ණත්වය කාලය සමග ඒ වක්‍රයේ ආකාරයට වෙනස් කළ විට එහි සාපේක්ෂ ආර්ද්‍රතාවය කාලය සමග B වක්‍රයේ ආකාරයට වෙනස් වන බව දැනගන්නා ලදී. මෙයට අදාළව කාමරය තුල නිරපේක්ෂ ආර්ද්‍රතාවය කාලය සමග වෙනස් වන ආකාරයෙන් නිවැරදි ලෙස නිරූපණය වන්නේ මොකක්ද කියලා මේ ප්‍රස්තාර කිහිපයක් දීලා අපෙන් අහනවා. හරි කලින් ප්‍රශ්නේ අපි කතා කරපු ප්‍රස්තාරය මම වඩාත් පහසු වෙන්න මේ විදියට වෙනම ප්‍රස්තාර දෙකක් ඇඳලා තියෙනවා. එතකොට මේකේ තියෙන කාලයත් සමග උෂ්ණත්වය වෙනස් කරන ආකාරය මේකේ තියෙන කාලයත් සමග සාපේක්ෂ ආර්ද්‍රතාවය කොහොමද වෙනස් වෙන්නේ කියලා. ඔයගොල්ලෝ දන්නවා කාලයත් සමග උෂ්ණත්වය මේ විදිහට ඒකාකාරව අඩු කරගෙන යනකොට සංතෘප්ත වාෂ්ප පීඩනය කියන එක උෂ්ණත්වයත් සමග ඒකාකාරව අඩු වෙන්න ඕන. එහෙනම් සාපේක්ෂ ආර්ද්‍රතාවය කාලයත් සමග මේ විදිහට සංතෘප්ත වාෂ්ප පීඩනය අඩු වෙන හින්දා සාපේක්ෂ ආර්ද්‍රතාවය කියන එක වැඩි වෙන්න ඕන. එතකොට මේ විදිහට නියත උෂ්ණත්වයකට ගියාට පස්සේ මෙතනදී ඔයගොල්ලන්ට පේනවා මේ ප්‍රස්තාරයේ දත්තයක් විදිහට අපිට දීලා තියෙනවා සාපේක්ෂ ආර්ද්‍රතාවය 100%ක් බවට පත් වෙලා තියෙනවා කියලා. එතකොට 100ට සාපේක්ෂ ආර්ද්‍රතාවය 100 යගේ නියතව තියෙනවා. දැන් මෙතන ඊළඟට උෂ්ණත්වය ක්‍රමයෙන් වැඩි කරගෙන යනකොට සංතෘප්ත වාෂ්ප පීඩනය ක්‍රමයෙන් වැඩි වෙනවා. සංතෘප්ත වාෂ්ප පීඩනය ක්‍රමයෙන් වැඩි වෙන හින්දා සාපේක්ෂ ආර්ද්‍රතාවය ක්‍රමයෙන් අඩු වෙනවා.
මේ දක්වලා තියෙන විදිහට කෙටියෙන් ඔයගලන්ට බලා ගන්න පුළුවන් මේ ප්‍රස්ථාර දෙකේ සිදුවන ක්‍රියාවලිය. හරි කලින් ප්‍රස්ථාර වලින් බැලුවා උෂ්ණත්වය කොහොමද වෙනස් වෙන්නේ කියලා සහ සාපේක්ෂ ආර්ද්‍රතාවය කොහොමද වෙනස් වෙන්නේ කියලා. එතකොට ඔයගලන්ට කලින් ප්‍රස්ථාරයේ මතක ඇති කලින් ප්‍රස්ථාරයේදී සාපේක්ෂ ආර්ද්‍රතාවය 100% ඉක්මුවේ නැහැ. ඒ හින්දා නිරපේක්ෂ ආර්ද්‍රතාවය කියන එක. එහෙම නැත්නම් වාජනය තුල තියෙන ජල වාෂ්ප ස්කන්ධය කියන එක වෙනස් වෙන්නේ නැහැ. මේ කාලය පුරාවටම දිගටම නියතව තියෙනවා. තවත් මේ වගේ වීඩියෝ අපි ඉදිරියට ගෙන්න බලාපොරොත්තු වෙනවා. ඒ හින්දා ඔයගොල්ලෝ අපේ channel එක සමග ඉදිරියට රැඳී සිටින්න.